Hello children, have a nice day to all, and you are welcome to the online class conducted by Atula Bakmi Deniya. Do you know me? I think you have heard about me. මම හිතන්නේ ඕගොල්ලෝ මා ගැන අහලා තියෙනවා. සමහරට මගේ නම දැකලා ඇති. කොහොමවත් මේ මම ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි භාෂා දේශකයෙක් විදිහට ඔබට හඳුන්වා දෙන්න කැමැත්තෙන් හිටියා කාලෙක තිස්සේ. මේක මම අවස්ථාවක් කරගන්න ඕගොල්ලන්ට මාව හඳුන්වා දෙන්න. දුවල පුතා දැන් ඉන්නේ 8 පන්තියේ. ඒ කියන්නේ 2020 වසරේදී 8 ශ්‍රේණියේ ඉන්නේ. අපි 2021 දී 9 ශ්‍රේණියට යන්නේ. එහෙනම් 2021 9 ශ්‍රේණියට යනවා කියන්නේ තීරණාත්මක වර්ෂයක්. කෙටියෙන්ම කිව්වොත් අපි ළඟ දැන් ඕගොල්ලෝ ගාවට හම්බෙන්න නියමිතව තියෙන මෙන්න මේ 9 ශ්‍රේණිය පොත. ඔබට පේනවා කියලා මම විශ්වාස කරනවා මේ grade 9 book එක. මේක තමයි අපි ලබන වසරේදී, ඒ කියන්නේ 2021 දී හදාරන්න බලාපොරොත්තු වෙන්නේ. right? නමුත් මේ වෙන විට ඔබ ගාව තියෙන මෙන්න මේ පොත. ඒ කියන්නේ grade 8 book එක. ඔබට පේනවා මේ grade 8 book එක තමයි ඔබ ගාව තියෙන්නේ. හැබැයි අපි දන්නවා මේ පොත විෂයක් විදිහට ගත්තොත් එimhe ඉංග්‍රීසි භාෂාව ඔබේ පාසලේදී ආවරණය කරගන්න පුළුවන් උනේ බොහොම ටික කාලයක්. මාර්තු මාසෙන් අපිට කොරෝනා වලට වැහුණා. ඊට පස්සේ ආපහු ජූනි මාසෙදී ආරම්භ වෙන්නේ පාසල්. ඊට පස්සේ ආපහු සැරයක් දැන් අපි ජූනි, ජූලි, අගෝස්තු, සෙප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් පහු කරන් ඇවිල්ලා දෙසැම්බර් වෙනකම් අපි වැහිලා මේ විදිහට වහගෙන ආපු කොවිඩ් වසංගතය අපිව සම්පූර්ණයෙන්ම 8 ශ්‍රේණිය වසාගෙන අවසන්. ඒ නිසා මම හිතුවා ඔයගොල්ලන්ට මේ 8 ශ්‍රේණියේ පාඩමක් එක්ක ඔයගොල්ලන්ගේ 9 ශ්‍රේණියේ ප්‍රවේශයක් ගන්න ඔබට මම අද හඳුන්වා දෙන්න යන්නේ මේ 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම. හරි? ඔයගොල්ලන්ට අද කියලා දෙන්න යන්නේ 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම. මේ කියන්නේ 8 ශ්‍රේණියේ විදිහට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මෙන්න මේ පාඩමත් එක්ක හමු වෙනවා pronouns කියලා පාඩමක්. අපි අද ඒ පාඩමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔබට පාඩම් මාලාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ 8 ශ්‍රේණියේ පෙළපොතත් එක්ක. මේ විෂය නිර්දේශය ආවරණය කරගන්න නොහැකි වෙච්ච දුවදරුවන්ට මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා 8 ශ්‍රේණියේ පාඩම් බොහොම ස්පීඩ් රිවිෂන් එකක් විදියට නැත්නම් බොහොම ශීඝ්‍ර පුනරීක්ෂණයක් විදියට අපි මේ පාඩම් මාලාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 8 ශ්‍රේණියේ අතහැරුණු සහ ගිලිහුණු අමතක වෙච්ච සහ සමහරට තේරුම් නැති පාඩම් සියල්ල අපි 8 ශ්‍රේණියේ පාඩම් මාලාවක් එක්ක 9 ශ්‍රේණියට 2021ට ප්‍රවේශයක් ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් දැන් 8 ශ්‍රේණියේ ඉන්න දුවලා පුතාලා සමහරට මේ ඔන්ලයින් තාක්ෂණය හරහා නැත්නම් ඔබ කවුරුත් දන්න විදිහට මේ ඩිජිටල් තිරයක් හරහා ඔබට ඉගෙන ගන්න පුළුවන්ද කොහොමද කරන්න කියන පොඩි ආගන්තුක අත්දැකීමක් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ කවදා පාසල් ඇරිලා අපිට සාමාන්‍ය විදියට පාසල් ගිහිල්ලා පන්තියකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් වේවි කියන එක. ඒ නිසා අපි උත්සාහයක් දරමු මේ පාසල් කවදා ආරම්භ වුණත් පෞද්ගලික පන්ති, උපකාරක පන්ති කවදා ආරම්භ වුණත් ඒ ආරම්භ වෙන දවස කොච්චර පස්සට ගියත් අපිට පුළුවන් හැකියාවක් ලැබෙන්න ඕනේ අපේ අධ්‍යාපන කටයුතු විෂයාකාරයෙන් කරගෙන යන්න. විෂයක් විදිහට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් මම ඔබට සහතිකයක් ලබා දෙනවා. අවුරුදු 26කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රතිඵල වලින් ගොඩනගාගත් කීර්තිනාමයක් සහ ඔබ අතර ජනප්‍රිය වුණු දේශකයෙක් විදිහට ඔයගොල්ලන්ගේ අයියලා අක්කලා අතරින් ගොඩනැගුණු ගුරුවරයෙක් විදිහට මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා 2021 දී 9 ශ්‍රේණියට ආරම්භයක් ලබා ගන්නයි අද සූදානම් වෙන්නේ. හරි? ඔබත් එක්ක මේ එකතු වන වෙලාවේ මම කැමති ඍජුවම පාඩමට සම්බන්ධ වෙන්න. අපි පළවෙනි පාඩමට යන්නේ. පාඩම හම්බෙන්නේ අපිට මෙන්න මෙහෙම. personal pronouns. personal pronouns. දොළපතලා දන්නා මේ personal කියන්නේ person කියන්නේ පුද්ගලෙක්. එකෙන් adjective එකක් නිර්මාණය වෙන personal. pronouns කියන්නේ සර්වනාම පද. right? මේකේ pro කැලේ ගැලුවොත් ඉතුරු වෙන්නේ noun එකක්. right? noun එකක්. නාම පදයක්. නාම පදයක් වෙනුවට භාවිතයට ගන්න පුළුවන් පදයක් අපි හඳුනා ගන්නවා
pronoun එකක් කියලා. සිංහලෙන් අපි කියනවා සර්වනාම පද. එනවා මොනවද personal pronouns කියන්නේ? පුද්ගල සර්වනාම. මොනවා කියලා හඳුන්වන්නේ? පුද්ගල සර්වනාම. පුද්ගල සර්වනාම පද. According to the noun, gender, right, and the number, we have to use a pronoun. We have to use a pronoun. Nama padehi linga bedaya. Linga bedaya. එහෙම නැත්නම් නාම පදෙහි සංඛ්‍යා ભેදය. right? නාම පදෙහි ලිංග ભેදය සහ සංඛ්‍යා ભેදය මත තීරණය කරනවා අපි pronoun එක කුමක්ද යන්න. එහෙනම් මම මුලින්ම කිව්ව මොකක්ද? pronoun එකක් කියලා කියන්නේ නාම පදයක් වෙනුවට භාවිතා කරන පදයක්. නාම පදයක් වෙනුවට භාවිතා කරන පදයක්. තොර සර්වනාම පදය හැම විටම එන්න ඕනේ noun එකට ඉස්සෙල්ලාද පස්සේද? පසුව එන්න ඕනේ. After the noun we can use a pronoun, not before the noun. We can't do it. We have to use a pronoun before the noun. Sorry, after the noun. That noun is placed before the pronoun. Pronoun එකට පෙරේ දෙන්න ඕනේ noun එක. Pronoun එකට පෙරේ දෙන්න ඕන noun එක. හරි? noun එකට පසුවේ දෙන්න ඕනේ pronoun එක. මේක තමයි ඔබ මතක තියාගන්න ඕන කාරණා. right? අපසරයක් කියනවා noun එක ඉස්සරලා එන්නේ pronoun එක පස්සේ ඉන්නේ. ඇයි? pronoun එකක් යොදාගන්නේ අපි noun එකක් වෙනුවට. කිසිම විටක pronoun එකක් noun එකට පෙරේ දෙන්න බෑ. එමේ දෙන්නේ නැහැ. එවනම් pronoun එක හැම විටම noun එකට පසුවයි දෙන්න ඕනේ. පැහැදිලි? For an example. Now look at this sentence, right? මේ පැත්ත බලන්න. Nimal is a student. නිමල් කියන්නේ ශිෂ්‍යයෙක්. නිමල් is a student. මේ ඔබ දකින්නේ නිමල් කියන නාම සංඥා නාම පදයක්. මෙන්න නිමල් වෙනුවට පාවිච්චි කරන පදයක්. He is in grade 8. ඔව් ඉන්නේ කී පන්තියේද? 8 පන්ති. කවුද මේ he කියන්නේ? කවුද මේක he කියන්නේ? නිමල්. එන්නේ නිමල්. According to the gender, that means male or female. නාම පදය පිරිමි නම්. ඒ කියන්නේ feminine, masculine gender නම් අපි යොදා ගන්නවා පිරිමි සර්වනාම පදයක්. For an example, he. If the noun is a female one, that means feminine gender one, we use a pronoun she. Now that's why we have to use the pronoun according to the gender of the noun. අපි සර්වනාම පදේ භාවිතා කරන්න ඕනේ නාම පදය සතුව තියෙන ස්ත්‍රී හෝ පුරුෂ ලිංග ભેදය සහ සංඛ්‍යා ભેදය අනුව. සංඛ්‍යා ભેදය කියන්නේ සංඛ්‍යා ભેදය කියලා කියන්නේ if it is a singular noun we can use a singular pronoun. If it is a plural one we have to use a plural pronoun. තොර ඒක වචනය සහ බහු වචනය අනුව තමයි අපි භාවිතා කරන්න ඕනේ මේ කියන සර්වනාම පදේ. පැහැදිලි? When you use a pronoun, we have to think about two things. What are the two things? The gender of the noun, the number of the noun. Then we can decide what is the pronoun. Now, according to that, you can understand Nimal is a masculine gender proper noun. එහෙම නැත්නම් නිමල් කියන්නේ සංඥා නාමයක් පුරුෂ ලිංග. ඒ අනුව අපි පාවිච්චි කරා මොකද්ද පදේ? he. එතකොට he is in grade 8. He is a student කියන්නේ නැතුව අපි මුලින් හදාගන්න තියෙන noun එක. එතකොට noun එක තමයි නිමල්. නිමල් is a student. He is in grade 8. පැහැදිලි? ඒ අනුව මෙන්න නිමල් ගැන අපි භාවිතා කරේ he කියන pronoun එක. අන්න personal pronoun එකක් ආවා. අපි මෙතනට යමු නිමාලී කියලා. නිමාලී is a nurse. Nimali is a nurse. Now you can think Nimali is a feminine gender noun. Then we have to use a pronoun like this.
she. She is, right? She is in our village. She is in our village. ඇයි ඉන්නේ කොහෙද? අපේ ගමේ. මේ තියෙන්නේ she සහ is. මේ she කියන්නේ එතකොට she කියන පදේ භාවිතා කරේ නිමල් වෙනුවට ඒ අනුව අපි මේ pronoun එක මාරු කරන්න හේතුනේ he එක she ලෙස හේතුව මේ තියෙන්නේ feminine gender noun එකක්. එහෙනම් ඔබට පැහැදිලිද? pronoun එකක් use කරන්න පෙර අපි හිතන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එක මොකද්ද? noun gender and the noun number. Noun gender and the noun number. Look at this one. The children are in the playground. The children are in the playground. ළමයි ඉන්නේ කොහෙද? පිට්ටනියේ ඉන්නේ. මෙන්න noun එක plural. Instead of these children, we can use a pronoun like they. මේ තියෙන්නේ they කියලා pronoun එකක්. මම ඔබට කියවනේ noun එක ඉස්සරලා එනවා pronoun එක පස්සෙන් එනවා. දැන් මේ noun එක මොන වචනද? මෙන්න number එක. ඔන්න number එක. noun එකේ number එක. ඒ කියන්නේ singular ද plural ද? plural එකක්. එහෙනම් දැන් ඔන්න පුරාල් වලට පැහැදිලි මේ plural noun එක වෙනුවෙන් පාවිච්චි කරේ අපි they කියලා. ඇයි they පාවිච්චි කරේ? මෙතන තියෙන්නේ නාම පදය බහුවචනයි. ඒ නිසා අපි they කියලා noun එක වෙනුවට පාවිච්චි කරන pronoun එක decide කරා. අපි හිතමු මේ වාක්‍ය මේ කියන්නේ they play cricket or they are playing cricket. දැන් ළමයි වෙනුවට භාවිතා කළ පදය they ලෙස මාරු කරන්න හේතුනේ මේ තියෙන gender එක නෙමෙයි. gender එක නෙමෙයි. එහෙනම් number එක. number එක බහුවචනයි. අන්න අපි මාරුණා pronoun එක they ලෙස. පැහැදිලි? This is how we have to use the personal pronouns. What is the thing you have to remember when you use a pronoun? When you use a pronoun, you have to think about the noun gender and the noun number. Right? Noun gender and the noun number. Because a pronoun is a word which is used instead of a noun. There is a relationship between the noun and the pronoun. Right? නාමපදයේ සහ pronoun එක නැත්නම් සර්වනාම පදයේ අතරේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය ගොඩනගන්නේ අර කලින් එදී ඇති නාම පදයට පසුවේ දෙන සර්වනාම පදය ගැළපුණොත් පමණයි. එය යෝග්‍ය වුණොත් පමණයි අපි කියන්න උත්සාහ කරන පදය කියන්න උත්සාහ කරන අදහස නිවැරදි ලෙස ගම්ම්‍ය වෙන්නේ. පැහැදිලි? right. අපි පොඩි නෝට් එකක් ලියලා මේ ඉන්ට්‍රොඩක්ෂන් එක පිළිබඳව අපි දෙවෙනි කොටසට එමු. right? හරි. ලියන මාතෘකාව personal pronouns කියන. මාතෘකාව ලියන්න personal pronouns කියන. personal pronouns. right? සිංහලෙන් ලියන්න පුද්ගල සර්වනාම කියන. පුද්ගල සර්වනාම. personal pronouns. personal pronouns. right? personal pronouns සිංහලෙන් ලියන්න පුද්ගල සර්වනාම. හරි. දුවල පුතාලා දැන් නෝට් එක ලියන්න මෙන්න මේම. මම ඉංග්‍රීසි වලින් සහ සිංහලෙන් පැහැදිලි කිරීම කරන අතරේ ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකේම නෝට් එකක් දෙනවා. ඒ නිසා ඔබට ලියා ගන්න පුළුවන් පහසුවෙන් අපැහැදිලි වුණොත් මම නැවත කියනකොට ඒක නිවැරදි කරගන්න පුළුවන්. හරි. ලියන්න. a pronoun a capital ලියන්න. a pronoun කියන්නේ spelling p r o n o u n. a pronoun is a word w o r d is a word w o r d is a word which w h i c h which is used used instead of a noun or nouns. Instead of a noun or nouns. මෙන්න මේ instead of කියන වචනේ තේරුම හිතන්න. මොකද instead of කියන්නේ? වෙනුවට. right? Instead of a noun or nouns.
නාම පදයක් වෙන්නත් පුළුවන් නාම පද වෙන්නත් පුළුවන්. පැහැදිලි? හරි. දැන් ලියන සිංහලෙන් තුල කතා කරලා සර්වනාම පදයක් යනු නාම පදයක් වෙනුවට හෝ නාම පද වෙනුවට භාවිතයට ගන්නා පද විශේෂයකි. right? right. මෙන්න මේ සටහන ඔය මං කියලා දුන්න විදියට මේ සටහන දැන් අඳින්න ඔයගොල්ලන්ගේ නෝට් එකට පහලින්. right? මෙන්න සටහන මෙන්න අඳින්න. This is a noun. That is the pronoun. We use the pronoun instead of a noun. Before you use a pronoun, we have to think about the gender and the number of the particular noun. Right? Then we can decide what should be the pronoun. පැහැදිලි? ඔන්න ඔය විදියට සටහන ඇදගන්න. right? හරිද? හොඳයි. දැන් දුලපතල් පැහැදිලි. මෙන්න pronoun එක සර්වනාම පදය. මෙන්න noun එක නාම පදය. හරි? එතකොට pronoun එකට පෙර තමයි noun එක එන්න ඕනි. pronoun එක එන්න ඕන after the noun. ඒකත් පැහැදිලිනේ. එතකොට දැන් මේ තියෙන්නේ gender සිංහල ලිව්වා ලිංග ભેදය. මේ තියෙන්නේ number සංඛ්‍යා ભેදය කියලා සිංහල ලියන්න. සංඛ්‍යා ભેදය. එතකොට gender එක අනුව ලිංග ભેදය අනුව male නම් ඒ කියන්නේ masculine gender නම් අපි පාවිච්චි කරලා තිනවා he කියලා පදයක්. gender එක female නම් ඒ කියන්නේ feminine gender ස්ත්‍රී ලිංග නම් පාවිච්චි කරලා තිනවා she කියලා පදයක්. ඊට පස්සේ number එක plural නම් අපි පාවිච්චි කරලා තිනවා they කියලා පදයක්. තේරුණේ? හරි? number එක singular නම් මෙන්න මේ විදිහට අපිට he එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර ඉස්සලා කිව්ව විදිහට she වෙන්නත් පුළුවන්. ඒ වගේම it වෙන්නත් පුළුවන්. හරි? මෙන්න pronoun එක වෙනස් වෙන්න පුළුවන්. right? ඔන්න ඔය සරල අදහස දැන් ඔලුවට දාගන්න ඕනේ. when you think about the pronoun, we can identify the noun gender and the noun number. right? then only we can decide the pronoun. එවිට තමයි අපිට තීරණය කරන්න පුළුවන් pronoun එක කුමක්ද යන්නේ. පැහැදිලි? right. හරි. දැන් ඔය අඳගත්ත නෝට් එකට පහලින් එම ලියන්න. by using a pronoun we can avoid avoid we can avoid the repeating of
repeating of the same noun. Same noun. By using a pronoun, we can avoid the repeating of the same noun. Same noun. සිංහල ලියන්න. සර්වනාම පදයක් භාවිතා කිරීමෙන් සර්වනාම පදයක් භාවිතා කිරීමෙන් එකම නාම පදය නැවත නැවත භාවිතා කිරීම මග හරවා ගත හැක. නැවත නැවත භාවිතා කිරීම මග හරවා ගත හැක. right? මග හරවා ගත හැක. පැහැදිලි? right. හරි. Then write the example. The boy is at the bus hold. The boy is at the bus hold. The boy is at the bus hold. Then you can write that. Then instead of this boy, we use a pronoun he. ඇයි he යොදාගත්තේ? The boy masculine gender noun එකක්. එහෙම නැත්නම් පුරුෂ ලිංග නාම පදයක්. He is waiting for a bus. He is waiting for a bus. ඔව් මොකක් කෙනකන් ඉන්නවද? බස් එකක් කෙනකන් බලාගෙන ඉන්නවා. බස් එකක් බලාපොරොත්තු වෙන බස් නැවතුම්පල ඉන්නේ. Now look at the noun the boy. Then instead of this noun we use a pronoun he. noun එක වෙනකොට pronoun එක පාවිච්චි කරා. මොකද්ද pronoun එක? he. අයියා he කියලා තීරණය කළේ. The boy is a masculine one, so we have to use a pronoun he according to the noun gender. පැහැදිලි? හරි. උදාහරණ ලියුවද? The boy is at the bus hold. He is waiting for a bus. The boy is at the bus hold. He is waiting for a bus. He is waiting for a bus. පැහැදිලි? right. අපි ගන්නවා මේ ඊගාව පදය. The girl, right? The girl is in the class. The girl is in the class. ගැහන් ළමයා පන්තිය තුල ඉන්නවා. මෙන්න the girl ඒ වෙනකොට පාවිච්චි කරනවා අපි she is sweeping අතුගාමින් ඉන්නවා sweeping the classroom. පන්ති කාමරය අතුගාමින් ඉන්නවා. මෙන්න the girl කියන්නේ noun එක. මෙන්න යා වෙනුවට she කියලා pronoun එකක් පාවිච්චි කරා. මෙන්න pronoun එක. right? Now according to gender, the gender is masculine here. Here the gender is feminine. Then we use the pronoun according to the gender. දුවලා පුතාලට පැහැදිලිද? මේ noun එක පිරිමි නිසා he යොදාගත්තා. noun එක ගැහණු නිසා she යොදාගත්තා. right? උදාහරණ දෙක ලියන්න ටක් ගාලා. උදාහරණ දෙකම ලියන්න.
හරි. වැඩි පැහැදිලි? හරි. Below that, write a note like this. Before we use a pronoun, we have to identify identify the gender and the number of the noun. Of the noun. හරි? පැහැදිලිද? හොඳයි. දැන් මම ඔය කිව්ව කාරණේ තේරුම් ගත්තා. ඒ කියන්නේ නාම පදයක ස්ත්‍රී පුරුෂ භාවය සහ සංඛ්‍යාව ભેදය හඳුනා ගන්නට ඕනේ ඔබ ප්‍රොනවුන් එකක් පාවිච්චි කිරීමට පෙර. දැන් ඔබ ප්‍රොනවුන් එකක් කියන්නේ මොකක්ද? සහ ප්‍රොනවුන් එකක් යෙදිය යුත්තේ ඇයි? කියන කාරණා දෙකට උත්තර දෙකක් ඔබ ළඟ තියෙනවා. පැහැදිලි? එතනින් ඉන්ට්‍රොඩක්ෂන් එක මං හිතන්නේ ඔබට තේරුම් ගන්න පුළුවනි. දැන් ඔබ යන්නේ ඔබට හමු වෙනවා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රොනවුන්ස් ලයිස්ුවක්. ඒ කියන්නේ අපි ප්‍රොනවුන් කැටගරයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ගීකරණයට පත් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ තමයි එක අපි හඳුනා ගන්නවා subject pronouns නැත්නම් subjective pronouns කියන. subjective pronouns. හරි? දෙවෙනි එක අපි හඳුනා ගන්නවා objective pronouns. නැත්නම් object pronouns. සමහරවිට මේක අපිට object pronouns කියලා හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි එකට අපි හඳුනා ගන්නවා possessive adjectives. possessive adjectives. හරි? possessive adjectives. හතරවෙනි එක අපි හඳුනා ගන්නවා possessive pronouns. හරි? පස්වෙනි එක අපි හඳුනා ගන්නවා reflexive pronouns. හයවෙනි එක අපි හඳුනා ගන්නවා emphatic pronouns. මෙන්න මේ ආකාරයට pronouns වර්ගීකරණයට පත් කරන්න පුළුවන් අපිට ආකාර 6කට. එහෙනම් දැන් ඔබ හඳුනා ගන්නවා ඊගාව කාරණය මොකක්ද? The types of pronouns. The types of pronouns. එහෙම නැත්නම් අපි කියනවා මේකට සර්වනාම පද වර්ගීකරණයට පත් කරනවා අපි මෙන්න මේ ආකාරයට. මොනවාද මේ වර්ගීකරණය? subjective pronouns. දොළපොතල මතක තියාගන්න subjective pronouns කියන්නේ වාක්‍යයක කර්තෘ ලෙස යෙදෙන සර්වනාම පද. objective pronouns කියලා කියන්නේ වාක්‍යයක කර්ම පදයේ ලෙස යෙදෙන සර්වනාම පද. එතකොට තුන්වෙනි වර්ගයේ possessive adjectives ලෙස හඳුනාගන්නේ අයිතිය ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ පද ලෙස යෙදෙන සර්වනාම පද. හතරවෙනි වර්ගයේ possessive pronouns අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ සර්වනාම පද ලෙස යෙදෙන සර්වනාම පද.
පස්වෙනි වර්ගය රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් කියලා හඳුනගන්නේ අපි ස්වකර්ම වාචක සර්වනාම පද. ස්වකර්ම වාචක සර්වනාම පද. හයවෙනි වර්ගයේ ලෙස අපි හඳුනගන්නේ එම්ෆැටික් ප්‍රොනවුන්ස්. එහෙම නැත්නම් අපි හඳුනගන්න මේවට අවධාරණීකරණය කරන්න, අවධාරණීය බව ප්‍රකාශ කරන්න භාවිතා කරන අවධාරණාත්මක සර්වනාම පද ලෙස. මෙන්න මේ ආකාරයට සර්වනාම පද අපි වර්ගීකරණයකට ලක් කරනවා ආකාර 6ක් විදිහට. ඒ 6 තමයි මේ ඔබ හඳුනගන්නේ. පැහැදිලි? first, second, third, fourth, fifth, sixth ලෙස හඳුනගන්න. මේ ලයිස්තුව ලියන්න මම එකින් එක චුටි පැහැදිලි කිරීමක් කරන්නම්. පසුව අපි වෙනම සාකච්ඡා කරනවා මේක. ඔබ මේ එක ලියලා රූලක් දෙකක් අතාරින්න, දෙක ලියලා රූලක් දෙකක් අතාරින්න. මේ විදිහට පහළට ලයිස්තුව ලියන්න. හරි. පටන් ගන්න ලියන්න. The types of pronouns. First, subjective pronouns. පළවෙනි වර්ගය subjective pronouns. Second one, objective pronouns. Third one, possessive adjectives. Fourth one, possessive pronouns. Fifth one, reflexive pronouns. Sixth one, emphatic pronouns. හරි. එක විස්තර කරලා ලියන්න දැන්. right? ලියන්න. වැකියක කර්තෘ අවස්ථාවේ දෙන සර්වනාම පද. වැකියක කර්තෘ අවස්ථාවේ දෙන සර්වනාම පද. subjective pronouns කියලා කියන්නේ වැකියක කර්තෘ අවස්ථාවේ දෙන සර්වනාම පද. right? පැහැදිලි? වැකියක කර්තෘ අවස්ථාවේ දෙන සර්වනාම පද. second one, objective pronouns වැකියක කර්ම අවස්ථාවේ දෙන සර්වනාම පද. වැකියක කර්ම අවස්ථාවේ දෙන සර්වනාම පද. මම මේක කියලා දෙනකොට පැහැදිලි කරන්නම්. කර්ම අවස්ථාවන් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවනි. අපි ඒක පසුව කතා කරමු. වැකියක කර්ම අවස්ථාවේ දෙන සර්වනාම පද. තුන්වෙනි අවස්ථාව possessive adjectives. possessive adjectives. possessive adjectives. ඒක ලියන්න අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ. අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ ලෙස යෙදෙන සර්වනාම පද. අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ ලෙස යෙදෙන සර්වනාම පද. හතරවෙනි එක possessive pronouns. හරි, possessive pronouns. possessive pronouns. අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ සර්වනාම පද. අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ සර්වනාම පද. ඔබට පේනවා නේද දෙකේම එකම වචනයක් තියෙන්නේ. ඔව් ඇත්ත. යෙදෙන විදිහ වෙනස්, ස්වරූපයත් වෙනස්.
අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ සර්වනාම පද. පස්වෙනි එක reflexive pronouns. ඒක ලියන්න මෙන්න මෙහෙම. ස්වකර්ම වාචක. ස්වකර්ම වාචක සර්වනාම පද. ස්වකර්ම වාචක සර්වනාම පද. right? ස්වකර්ම වාචක සර්වනාම පද. හයවෙනි එක අපි අඳුර ගන්නවා emphatic pronouns. ඒක ලියන්න අවදාරණාත්මක සර්වනාම පද. අවදාරණාත්මක සර්වනාම පද. හරි? අවදාරණාත්මක සර්වනාම පද. reflexive pronouns, emphatic pronouns විදිහට හඳුන ගන්න. right. දැන් පැහැදිලි. වර්ගීකරණයකට ලක් කරා. දැන් සර්වනාම පද මොනවද කියලා දන්න. දැන් දුවේ පුතේ මේ අටේ පන්තියේ ඉන්නකොට ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට වර්ගීකරණයකට ලක් කරලා ඔබට ලයිස්තුවක් එක්ක පාඩම හඳුනගත්තද කියලා මම දන්නේ නැහැ. නමුත් සර්වනාම පද අපිට 48ක් හඳුන ගන්න පුළුවන් වෙනවා. මේ දැන් අපි ළඟ තියෙන්නේ ඔන්න ඔය කියන සර්වනාම පද 48. හරි? මම කැමතියි මේක ඔබට මේ විදිහට 8කට බෙදන්න. දැන් ඔය ළඟ තියෙන පොත අරගෙන හරි? මේ විදිහට අපි 8කට බෙදා ගන්න යන්නේ. ඊට පෙර පොඩ්ඩක් අහන්නකෝ. දැන් කොහොමද ලියන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මේ I කියලා එනකොට දැන් මේක මේ පැත්තේ කොනෙන් ලියන්න මේක ඉස්සරහින් තේරුම ලියා ගන්න පුළුවන්. මෙන්න මේක me, මේක my, හරි? මේක mine, මේක myself, එවැගේ මේකත් myself. හරි? මම මෙහෙම ලිව්වේ මේ පැත්තෙන් ඔබට තේරුම මේකේ ලියා ගන්න ඉඩ තියාගෙන ලියන්න ඕන. ඒ වගේම පහලට එනවා 8ක්. මෙන්න පහලට එන 8. we, you, නැවතත් you, he, she, it සහ අවසානයක they. හරි? අවසානයක they. මෙන්න මේ විදිහටයි 8 එන්නේ. එතකොට පහලට 8ක් එනවා, අර පැත්තට 6ක් එනවා. හරි? මෙන්න මේ විදිහට chart එකක් තමයි ගහගන්න ඕනේ. දැන් ළඟ තියෙන පොත පහලට 8යි අර පැත්තට 6යි විදිහට. තීරු 6ක් අඳගෙන මම මේ ලියලා තියෙන විදිහට ලියන්න පටන් ගන්නවා. ourselves, මේකත් ourselves, right? මේක you, මේකත් you, මේකත් your. මම එහෙම ලිව්වේ මේකේ කිසි වෙනසක් නැහැ වගේ ඔබට පේන්න පුළුවනි. ඔන්න ඔය ඔතෙන් දෙකම වෙනසක් නැහැ. හරි? ඔතෙන් දෙකම වෙනසක් නැහැ. But here you can see the difference. හොඳින් බලන්න. මේක දෙන්නේ self, මේක දෙනකොට selves ලෙස වෙනස් වෙනවා. right? මේකෙත් තමයි yourself, මේක your selves විදිහට වෙනස් වෙනවා. දැන් දුවේ පුතේ මේක තියෙන්නේ self එක වචනේ, මේ තියෙන්නේ බහු වචනේ selves. sound change plus ves. මෙන්න මේ අග තියෙන F අකුර ගැලවිලා ගිහිල්ලා වෙනකොට ආදේශ වෙලා තියෙන VES. ඒ නිසා සිංගියුලර් ෆෝම් එකේදී F වෙන එකේ pronoun එක plural form එකේදී VES ලෙස වෙනස් වෙනවා. Now we have to notice that. Myself, ourselves. Yourself, yourselves. That is how
it is used in pronouns. Him, his, opposite his, himself, this is also himself. She, her, hers, herself, right? It, its, itself, and here also itself. ඔන්න දුවල පුතාලට දැන් පැහැදිලි මෙන්න මේ තුනේම අවසාන එක සමානයි self ලෙස අවසන් වෙන්නේ. ඒකේ බහුවචන ස්වරූපය මෙන්න they, them, their, theirs, themselves, මේකත් themselves ලෙස වෙනස් වෙනවා. පැහැදිලි? right. ඔන්න pronouns 48ම සම්පූර්ණයි. මෙන්න pronouns 48. දැන් පිළිවෙලින් මේක ඔබේ පොතේ සටහන් පොතේ පිළිවෙලට සටහන් කරන්න. right? I, me, my, mine, myself. We, us, our, ours, ourselves. You, your, yours, yourself. You, your, yourselves. He, him, his, himself. She, her, hers, herself. It, its, itself. They, them, theirs, themselves, and themselves. පැහැදිලි? මෙන්න මේ පිළිවෙලට ලස්සනට මේකේ මීනින් එක ලියා ගන්න ඉස්සරහින් ඉඩ තියාගෙන හෝ පහලින් ඉඩ තියාගෙන ඔබ දැන් මේක සටහන් කරගන්න. පැහැදිලි? right. වැඩි පටන් ගන්න. Now, when you are writing, think about that the type of the pronouns. I told you that 1, 2, 3, 4, 5, 6 ලෙස හඳුනගන්නේ අර මම කලින් කිව්ව වර්ග 6. So type 1 කියන්නේ subjective pronouns, type 2 කියන්නේ objective pronouns, type 3 කියන්නේ possessive adjectives, type 4 කියන්නේ possessive pronouns, type 5 කියන්නේ reflexive pronouns, type 6 කියන්නේ emphatic pronouns. ඒ කියන්නේ ආකාර 6 තමයි ඔය 6 ආකාරයට ඔබ හඳුනගන්න. හරි? ඔබේ පොතේ එහෙම නැත්නම් ටෙක්ස්ට් බුක් එකේ ඔබට මේකෙන් හඳුන්වලා දීලා තියෙන දෙකක්. හැබැයි මේකේ මුල කොටස නැහැ. දුරපතලා ගාව තියෙන පොතේ හඳුන්වලා දීලා තියෙන subject pronouns කියලා කොටසක් තියෙනවා. reflexive pronouns කියලා කොටසක් තියෙනවා. හැබැයි ඊතුරු කොටස් ටික නැහැ. ඒතර ඊතුරු කොටස් ටික ඔබ දන්නේ නැහැ. ඒකයි ගැටලුවක තියෙන්නේ. අපි දැන් මේ පාඩමෙන් සාකච්ඡා කරනවා කොහොමද මේ ඊතුරු සර්වනාම පද කොහොමද එකිනෙක පාවිච්චි කරන්නේ කියලා. හරි? හොඳයි. දැන් හිමින් ලියාගෙන ඉවරද?
හරි. එවනම් දුවලා පුතාලා හිමින්සර මේක ලියා ගන්න පොඩි විනාඩි කිහිපයක් අරගන්න. ඊට පස්සේ මම මේක එකින් එක මීනින් එක කියන්නම් සිංහලෙන් ලියා ගන්න. හැබැයි මතක ඇතුව මේ ලියා ගන්න අතර වාරයේදී මේ තේරුම ලියන්න ඉඩ තියා ගන්න ඕනේ. කොහොමද මේකේ තේරුම සිංහලෙන් කියවෙන්නේ කියන එක. හරි? හොඳයි. ලියා ගන්න ඉක්මනින්. right හරි දුවලා පුතාලා මේ දැන් ඔය ලියාගත්ත සටහනත් එක්ක මේකේ මීනින් එක ඉස්සරහට ලියා ගන්න ඕනේ. එහෙනම් අපි ලෑස්ති වෙමුද මීනින් එක ලියන්න? හරි? හරි. අපි ලියමු. මේ I කියන පදේ ඉස්සරහින් ලියන්න මම. හරි? දෙවෙනි පදේ මී මේක ලියන්න මට. තුන්වෙනි පදේ මගේ කියලා ලියන්න. හතරවෙනි පදය මගේය. පස්වෙනි පදය මටම මේක ලියන්න මමම. හරි? දැන් I කියන්නේ මොකද්ද? මම, me මට, my මගේ, mine මගේය, myself මටම, myself නැවත මමම. Same shape but the meaning is different and the usage is also different. හරි? දෙවෙනි පදයට එනවා we අපි කියලා ලියන්න. us අපට, අපේ, ours අපේය, ourselves අපටම, අපම. හොඳින් බැලුවම පැහැදිලි මේ you කියලා දෙකක් තියෙනවා. නමුත් මේකේ meaning එක දෙකක්. මේකෙන් කියවෙන්නේ singular meaning එකක්. භාවිතයත් එහෙමයි. ඔබ මේක ඔබලා. දෙක මේකට යමු. ඔබ මේක ඔබට. එහෙනම් මේක වෙන්න ඕනේ ඔබලාට. right? මේක your ඔබේ. එහෙනම් මේක ඔබලාගේ. මේක yours. ඔබේය. මේක ඔබලාගේය. right? මේක ඔබටම. මේක ඔබලාටම. ඔබලාට. මේක ඔබම. මේක ඔබලාම. Hari? You have to write the meaning clearly, then you can get an idea about the words and remember it very well. Hari? මෙතන එනවා අපොසරයක් he ඔහු කියලා ලියන්න. ඔහු. him ඔහුට. his ඔහුගේ. his ඔහුගේය. Then you can guess the other meanings. What is the next one? Himself ඔහුටම. meaning කියන්න ඔහුටම. Last one ඔහුම.
she ඇය her ඇයට her ඇගේ hers ඇගේය herself ඇයටම ඇයම ඇයටම ඇයම මේක මීනිස් දෙකක් එනවා ඊට කියපම් ඌ ඒක තේරුම් දෙකක් ලියන්න මේක ලියන්න ඌට ඒකට it's උගේ ඒකේ උගේ ඒකේ මේක එනවා උගේය ඒකේය next one ඌටම ඒකටම ඌටම ඒකටම last one ඌම ඒකම ඌම ඒකම අවසාන පදය they own they own them owned their ownගේ theirs ownගේය themselves ownටම last one themselves ownම ownම right දැන් දොල පුතාලා පැහැදිලිද pronouns 48ක් තියෙනවා දැන් බොහොම පැහැදිලිව මතක තියාගන්න මෙන්න මේ pronouns 48 තමා අපි අර කලින් වර්ගීකරණයකට ලක් කරලා නම් කළේ මෙන්න මේ අවස්ථා 6කට අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ අවස්ථා 6 වාක්‍යයක යෙදෙන්නේ කොහොමද විවිධ තැන්වල විවිධ අර්ථ ලබා දීම සඳහා කියන එක. හරි? එතකොට දැන් අපි එකවරක් චුට්ටක් කියවලා යමු මේ pronouns 48 පාඩම් හිටින්න. ගෙදරදී මේක පොඩි half sheet කොලයක හරි rules cap කොලයක හරි ලියාගෙන බිත්තියේ කලවලා දාන්න ඕනේ පාඩම් වෙන්න. එතකොට දැකලා පාඩම් වෙනවා. right අපි ඔක්කොම එකතු වෙලා කියමු. ඔයත් කියන්න බලන්න. I, me, my, mine, myself, myself. We, us, our, ours, ourselves, ourselves. You, your, yours, yourself, yourself. You, your, yours, yourselves, yourselves. He, him, his, himself, himself. She, her, hers, herself, herself. It, its, itself, itself. They, them, their, theirs, themselves, සහ themselves. දැන් පැහැදිලි? right. මම මේක මකන්න අයියා. මම හිතන්නේ දුල පුතාලට දැන් හරි පැහැදිලි කොහොමද මේ pronouns 47ක් ලෙස විග්‍රහ වෙන්නේ කියන එක. හරි? මම මේක මකන්න අයියා.
right මම කොටසක් තිබ්බා යම් ඉදිකින් බලපොතට ලියා ගන්න බැරි වෙලා තිබුණොත් ඒ කොටස ලියා ගන්න හරි පොඩි අවස්ථාවක් දෙන්න. අපි දැන් අංක 1ට යන්නේ. අංක 1 නම් කරන්න. subjective and objective pronouns. Subjective and objective pronouns. Subjective and objective pronouns. Subjective and objective pronouns. Right. ඒ කියන්නේ දැන් මොනවද මේ subjective and objective pronouns කියන්නේ? කර්තෘ අවස්ථාවේ සහ කර්ම අවස්ථාවේ සර්වනාම පද. නේ? Think about the sentence structure. හිතන්න වාක්‍යයක මෙන්න මේ විදිහට අපි structure එකක් දකින්න. subject verb object හෝ subject verb complement කියන. හරි? වෙන විදිහකට කිව්වොත් කර්තෘ ක්‍රියාව සහ කර්මය කියලා පද තුනක් අපි යොදනවා අනුපිළිවෙලින්. ඒතර වාක්‍යයක් ගොඩනගෙනවා SVO කියන ස්ට්‍රක්චර් එක අනුව. ඔමනේ සරලව ගොඩනගෙන්නේ නේ. ඔම ගොඩනගෙනවා. හිතන්න මෙහෙම. මෙන්න මේ සබ්ජෙක්ට් එක ලෙස දෙන්න ඕනේ සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එකක්. ඒ කියන්නේ මෙන්න මේවා නේ. වාක්‍යයේ කර්තෘ ලෙස දෙන්න ඕන මෙන්න මේවා. I, we, you, they, he, she, it කියන පදේ දෙන්න. ඔය තමයි සබ්ජෙක්ටිව් ප්‍රොනවුන්ස් කියලා හදනවා ගන්න. හරිද? එහෙනම් ඔබ්ජෙක්ටිව් ප්‍රොනවුන්ස් කියන්නේ මොනවද? me, us, you, them, him, her සහ it කියන පද. එහෙනම් ඒවා ඉන්න ඕන verb එකට පස්සේ නේ. verb එකට පස්සේ. නම් verb එකට ඉස්සලා දෙන ඒවා subjective pronouns ලෙසත් verb එකට පස්සේ දෙන ඒවා objective pronouns ලෙසත් හඳුනා ගන්නවා. එහෙමනේ වෙන්න ඕනේ. හරි? ඕනෑම සර්වනාම පදයක් වාක්‍යයක මුලින් යෙදෙනවා නම් කර්තෘ ලෙස මෙන්න මේ ස්වරූපයේ ගත යුතුයි. එය කර්මයක් ලෙස verb එකකින් පසු යෙදෙනවා නම් අර අපි දෙවෙනි තීරුවේ කතා කරපු අවස්ථාවට මාරු වී යා යුතුයි. අපි උදාහරණයක් ගමු. I like කියලා ගමු අපි. I like you. මම ඔයාට කැමතියි. I like you. We like them. අපි ඔවුන්ට කැමතියි. We like them. You like me. ඔයා මට කැමතියි. They like us. ඔවුන් අපට කැමතියි. ඔබට පේනවද කර්තෘ අවස්ථාවේ පදය කර්ම අවස්ථාවට මාරු වෙනකොට වෙනස් වෙලා තියෙන විදිය. මෙතන තියෙන්නේ they. මෙතන ඔවුන්ට වෙනකොට them වෙලා. නේ? මෙතන තියෙන්නේ I මම ක්‍රියාපදයෙන් පසු යනකොට me වෙලා. මෙතන තියෙන්නේ we අපි ක්‍රියාපදයෙන් පසු යනකොට us වෙලා. හරි? අපි යමුකෝ ඊගාව කතාවටත්. දැන් අපි දන්නවා වාක්‍යයේ කර්තෘ ඒකවචන නම් ක්‍රියාපදේ ඒකවචනෙන් එන්න ඕනේ කියලා. ඒ අනුව likes වුණා. හරි? මේ තියෙන ඒකවචන කර්තෘ පද ටිකක් නේ. ඒ අනුව likes වෙනවා. මේ like එකේ දාන්න බෑ. එතකොට මේ තියෙන්නේ likes. He likes me. ඔහු මට කැමතියි. She likes him. ඇය ඔහුට කැමතියි. It likes her. ඌ ඇයට කැමතියි. දැන් ඔබට පේනවද කර්ම අවස්ථාවේ පදවල ස්වරූපය කුමක්ද කියලා? වෙනස් වුණේ කොහොමද? වාක්‍යයේ කර්තෘ අවස්ථාවේ පැවති පදය කර්ම අවස්ථාවේ නොහොත් ක්‍රියාපදයෙන් පසු යන විට මෙන්න මේ ඔබ්ජෙක්ටිව් ප්‍රොනවුන් ස්වරූපයට මාරු වී යා යුතු වෙනවා. ඒ අනුව අපි හඳුන ගන්නවා වාක්‍යයේ කර්තෘ ලෙස දෙන්න ඕනේ I, we, you, he, she, they කියන පද වාක්‍යයේ කර්මය ලෙස දෙන්න ඕනේ ක්‍රියාපදයකින් පසු යෙදෙන හෝ නිපාත පදයකින් පසු යෙදෙන පදය දෙන්න ඕනේ අර අපි කලින් කිව්ව විදියට. අපි දැක්කනේ මේ වාක්‍යයක් මේ බලන්න
I met her. I met her. මට හමු වුණා ඇව. I met her. She told me. ඇය මට කිව්වා. දැන් හොඳින් බලන්න. I එක මෙතෙන් යනකොට me වුණා. මෙතන තිබ්බ her එක මෙතෙන් යනකොට she වුණා. මාරු වෙලා තියෙන්නේ නේ. She told me about them. ඇය මට කිව්වා ඔවුන් ගැන. මෙන්න ඔවුන් කියන පදේ වෙනස් වෙච්ච හැටි. තේරුණාද? එතකොට දැන් ඔබ තේරුම් ගන්න ක්‍රියාපදයකින් පසුව හෝ මෙවැනි නිපාත පදයකින් පසුව යෙදෙන්න පුළුවන් කර්ම අවස්ථාවේ පද නිසක ලෙසම වෙනස් විය යුතුයි. ওই විදිහට වෙනස් විය යුතුයි. පැහැදිලි? හරි. ලියන්න නෝට් එක. subject pronouns act act as the subject of a sentence and they are placed before the verb. පැහැදිලි? before the verb. සිංහලෙන් ලියන්න. කර්තෘ අවස්ථාවේ සර්වනාම පද වැකි එක කර්තෘ ලෙස ක්‍රියාපදයට පෙර යෙදේ. හරි? මේ උදාහරණය ලියන්න. I met her මට ඇයව හමු වුණා. She told me about them. Right? She told me about them. ඇය මට කිව්වා ඔවුන් ගැන. She told me about them. පැහැදිලි? Right. She told me about them. හරි. දැන් ලියන්න ඊට පහලින් objective pronouns are placed PLACED are placed after the verb or after the preposition. After the verb or after the preposition. නිපාත පදයකින් පසු හෝ ක්‍රියාපදයකින් පසුවේදී. After the verb or after the preposition. ලියන්න. කර්ම අවස්ථාවේ සර්වනාම පද
කර්මාවස්ථාවේ සර්වනාම පද කර්මාවස්ථාවේ සර්වනාම පද වැකියක ක්‍රියාපදයෙන් පසුව වැකියක ක්‍රියාපදයෙන් පසුව හෝ නිපාත පදයකින් පසුවේදී හෝ නිපාත පදයකින් පසුවේදී හෝ නිපාත පදයකින් පසුවේදී මේ තියෙන නිපාත පදය about කියන නිපාත පදය යාට පසුවත් යෙදෙනවා ඒ වගේම ක්‍රියාපදයට පසුවත් යෙදෙනවා මම ලිව උදාහරණේ පැහැදිලිනේ හරි දැන් ඔන්න මම ඉස්සලා කියලා දුන්න කාරණා දෙක මම නෝට් එකක් විදිහට ඔයගොල්ලන්ට දුන්නා දැන් බලන්න වාක්‍යයේ යෙදින ආකාරය කොහොමද කියලා මේ සබ්ජෙක්ට් එක මෙන්න verb එක ඔබ්ජෙක්ට් එක මෙන්න හරි හොඳයි දැන් මේ කාරණේ හොඳින් තේරුම් අරගෙන මේ විදිහට ලියන්න මම තේරුම කියන්නේ right පටන් ගන්න this is subject verb object කර්තෘ ක්‍රියාව සහ කර්ම හරි ලියන්න මම කැමති ඔබට මේ වාක්‍ය ඉස්සරහ මෙතන ලියන්න මම කැමති ඔබට I like you මම කැමති ඔබට we like them අපි කැමති ඔවුන්ට You like me. ඔබ කැමති මට. ඔබ කැමති මට. They like us. ඔවුන් කැමති අපට. He likes me. ඔහු කැමති මට. She likes him. ඇය කැමති ඔහුට. She likes him. ඇය කැමති ඔහුට. It likes her. ඌ කැමති ඇයට. පැහැදිලි? මෙන්න personal pronouns වල අවස්ථා දෙකක් අවසන්. ඒතර මේවා ඉදෙන්න පුළුවන්නේ වැකීක කර්තෘ පදයේ ලෙස හෝ කර්ම පදයේ ලෙස. කර්ම පදයේ ලෙස දෙන සර්වනාම පද ආකාර දෙකකට දෙනවා කියලා කිව්වා. එකක් ක්‍රියාපදයෙන් පසුව සහ නිපාත පදයකින් පසුව කියන කාරණා දෙක. අපි යන්නේ ඊගාව අවස්ථාව. right? මෙන්න ඊගාව අවස්ථාව possessive adjectives and possessive pronouns. Possessive adjectives and possessive pronouns. මෙන්න අපි යන්නේ possessive adjectives and possessive pronouns.
හරි පැහැදිලි? possessive adjectives and possessive pronouns. ලියන්න මාතෘකාව. possessive adjectives and possessive pronouns. Possessive adjectives and possessive pronouns. Possessive adjectives and possessive pronouns. සිංහල ලියන්න. අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ සහ සර්වනාම පද. අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ සහ ආපෞසරයක් එන්න ඕනේ අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ සර්වනාම පද. හරි? අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ සහ අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ සර්වනාම පද. දෙකේම අයිතිවාසිකම් කියන කතාව එනවා. ඔබට පැහැදිලි මේ තියෙන එකද නේ? අයිතිය ප්‍රකාශ කිරීම. ownership. right? ownership එකක් තමයි මේකෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ අයිතියක්. අයිතියක් ගැන ප්‍රකාශ කිරීම සඳහා තමයි අපි මේ possessive adjectives සහ possessive pronouns කියන දෙකම පාවිච්චි කරන්නේ. හරි? පොඩක් අහන්න. අපි උදාහරණයක් විදිහට. මේ වාක්‍ය දිහා බලන්න. That is our house. දැන් දොළපතට පේනවද අව කියලා පදයක්? අව කියන්නේ අපේ. අපේ නිවස. අර අපේ නිවසයි. මේ අව කියන එක නොකිය අපිට මේක තව විදිහකට කියන්න පුළුවන්. That is ours. මෙන්න මේ ours සහ house කියන පද දෙක වෙනුවට එක පදයක් තියෙනවා. මොකක්ද ඒ? අරක අපේය. අරක අපේය. That is our house. That is ours. පැහැදිලි? ඕන්න මේක මෙහෙමත් කියන්නේ. That house is ours. දැන් බලන්න මොකද්ද උනේ කියලා. මෙතන තියෙන්නේ අව නාම පදයකට පෙර ඇවිල්ලා. මෙතන තියෙන පදේ කිසිම පදයක ඉස්සරහින් පස්සේ නැහැ. තනියම තියෙන්නේ. එහෙනම් තේරුම් ගන්න ඕන මෙච්චර. මෙහෙ බලන්න. possessive adjective එකක් සහ noun එකක් කියන දෙකම. තර possessive adjectives දෙන්නේ noun එකට පෙර කියලා දැන් පැහැදිලි මේ තියෙන්නේ මේ විදිහට නෙමෙයි. noun එකට පෙර තමයි දෙන්නේ. අන්නේ දෙකක් වෙනුවට යොදන එක පදයක් තමයි හඳුනාගන්නේ මොනවා කියලාද? possessive pronoun එකක්. මේ පද දෙක වෙනුවටම එකක්. මේ තියෙන්නේ මේ විදිහට. That is our house, that is ours. That house is ours. ඕනනම් එහෙමත් කියන්න පුළුවන්. අපි යමු දෙවෙනි උදාහරණයට මේ බලන්න. This is your bag. This is your bag. මේ බලන්න. your කියන එකෙන් මේ bag එකට noun එකට අයිතියනේ කියන්නේ. හරි? ඔන්න අපි යදනවා මේක. This is yours. This is yours. මේක ඔයාගේ. This is yours. එහෙම නැත්නම් this bag is yours. පැහැදිලි? This bag is yours. This is yours. එහෙම නැත්නම් this bag is yours. Right? Here that possessive adjective is always used before the noun. But here possessive pronouns are placed alone. දොළ පුතාලා මතක තියාගන්න possessive adjective එක කියන්නේ මෙන්න මෙයා. යෙදෙන්නේ හැම වෙලාවෙම noun එකකට පෙර. හැබැයි possessive pronouns කියන විශේෂය දෙන්නේ තනියම. ඉස්සරහින් පසුව පදයක් නෑ මේ. මෙහෙ නෑ මෙහෙ නෑ තනියම දෙන්නේ. It can be used in the beginning of the sentence as well or as well as in the end of the sentence. වාක්‍යයක මුල යොදන්න පුළුවන්, අග යොදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ.
මේ දෙකම එකම විදිහට යොදන්න පුළුවන්. පැහැදිලි? ඔන්න බලන්න. මේ මෙන්න my bicycle is a new one. හොඳින් තේරුම් ගන්න. මගේ බයිසිකලය is a new one. මගේ බයිසිකලය අලුත් එකක්. my bicycle කියන පද දෙක වෙනුවට එකක් වෙනවා. mine is a new one. මගේ එක අලුත් එකක්. මගේ එක අලුත් එකක්. තේරුණේ? මෙන්න mine. මෙන්න එදුණා තනි පදේ. හරිද? තේරුම් ගත්තද? එතකොට දැන් මොකද්ද තේරුම් ගන්න ඕනේ පැහැදිලිව? my මගේ, mine මගේය. my එන්න ඕනේ noun එකට පෙර. our අපේ, ours අපේය. our එන්න ඕනේ noun එකට පෙර. ours එන්නේ තනියම. you obey, yours obey. your noun එකට පෙර අරයා තනියම. they are ඔවුන්ගේ noun එකට පෙර they are ඔවුන්ගේ තනියම. තේරුණේ? හැබැයි මේකේ සමානකමක් තියෙන his ඔහුගේ කියන එකයි ඔහුගේය කියන්නේ දෙකටම එකම ස්වරූපය. කරන්න දෙයක් නැහැ. her ඇගේ, hers ඇගේය. තේරුණේ? its උගේ ඒකෙත් එමයයි its උගේ දෙකම එකයි. නමුත් භාවිතය වෙනස්. පැහැදිලි? right. ලියන්න. possessive adjectives are used to show sh order, show the ownership THOWNERSHIP, the ownership or possession POSSESSION, possession or possession. රූල කතාරින් අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ පද අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ පද වැකියේක නාම පදයට පෙර යෙදී අයිතිය පෙන්වයි. රූල කතාරින්න possessive pronouns are used instead instead of the possessive adjective and the noun N-O-U-N and the noun. Right? පැහැදිලි? ඒක සිංහලෙන් ලියන්න මේම අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ සර්වනාම පද භාවිතයට ගනු ලබන්නේ
අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ සහ නාම පදයක් වෙනුවටය. නාම පදයක් වෙනුවටය. දැන් ওই කතාව පැහැදිලි දොළපතාලට මෙන්න කතාව. possessive adjective එකයි noun එකයි දෙකම වෙනුවට යොදනවා මොකද්ද? possessive pronoun එක. මේ විදිය තමයි දීලා තියෙන්නේ. that is our house. අන්න මෙන්න පද දෙක එයා වෙනුවට එකක් ආවා. මෙන්න පද දෙක that house කියන එක මේ පැත්තේ තියෙනවා. හැබැයි ours කියන එක තනියම වෙන්නේ. මෙන්න මෙතන පද දෙක your bag එයා වෙනුවට එකක් ආවා. හරි ඒක වාක්‍යයක මුල එන්නත් පුළුවන් නේ. my bicycle mine. My bicycle is a new one. Mine is a new one. Right? ඒ විදිහට යෙදෙන්නේ මේ possessive pronouns. පැහැදිලි? හරි දැන් පිළිවෙලින් මේක ලියා ගන්න. මේ සටහන ඇඳලා මේ උදාහරණ තුන ලියන්න. හරි? හරි ලියා ගන්න. හරිද පුතාලා? දුවලා හරිද? That is our house. That is ours. That house is ours. This is your bag. This is yours. This bag is yours. My bicycle is a new one. Mine is a new one. හරි? අන්න අර සතහන කොහොම ඇදලා මේ උදාහරණ තුන ලියලා මං කියපු විදිහට ලකුණු කරගන්න. හරි? මං කියපු විදිහට ලකුණු කරගන්න. එවිට තේරුම් ගන්න පුළුවන් මේ possessive adjectives සහ possessive pronouns කියන්නේ මොනවද කියලා. හරිද? possessive adjectives සහ possessive pronouns කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මේ possessive adjectives සහ possessive pronouns අතර වෙනසත් මම පැහැදිලි කරලා ඉස්සරලා. possessive adjective එක යෙදෙන්නේ noun එකට පෙර. හැබැයි possessive pronoun එක යෙදෙන්නේ noun එකට පෙර හෝ පසුව නෙමෙයි තනියම. හරි? දැන් හොඳින් ලියාගත්තද කියන්නේ මේ සටහන? හරි නේද? හරි. දැන් දුවලපතලට මං personal pronouns වර්ග 4ක් කියලා දුන්නා. හරි? 4ක් කියලා දුන්නා. තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙකට යන්න පෙර මේ 4 ගැන අපි සාකච්ඡා කර 4 ගැන මොනවා හරි ගැටලුවක් තිබුණොත්. හරි? මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඕගොල්ලන්ට පුළුවනි මෙන්න මේ මගේ නම්බර එකට 72යි 9යි 15යි 48යි 42 කියන දුරකථන අංකයට කතා කරලා මේ හොට්ලයින් නම්බර එකට කතා කරලා මොනාරි ප්‍රශ්නයක් තිබුණොත් මගෙන් අහන්න. ඒ වගේම එහෙම අහන්න බැරි වුණොත් මට මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න. මම ඒතකොට උදවලට මම කාර්යබහුල නැති වෙලාවක ඒ ප්‍රශ්නෙට පිළිතුර කියලා දෙන්න. හරි ඒ වගේම ඔයගොල්ලන්ට මේ පන්ති මාලාවට එකතු වුණාට පස්සේ මේ වගේ අපිට ලැබෙනවනේ නිබන්ධනයක් මාසිකව ඔය අදාළ පාඩමටත් එක්ක අනේ ලැබෙන නිබන්ධනේ මේ පහළ කොටසේ මේ තියෙනවා මේ මෙතන දොළපතලට පේනවද දන්නේ නැහැ. පේනවා? හරි. මෙතන තියෙනවා නම්බර එකක්. ඒ නම්බර්ස් දෙකෙන් ඕකට කතා කරත් ඔයගලන්ට මට කතා කරන්න පුළුවනි. ඒ අනුව යම් විමසීමක් තිබුණොත් මේ නම්බර එකට විමසීමක් කරන්න. හරි? දැන් අපි යන්නේ
ඔය ඉගෙනගත්ත කාරණා හතරත් එක්ක චූටි අභ්‍යාසයකට ඔයගලන්ගේ පොතේ හම්බ වෙනවා. හරි? මේකේ උඩින්ම කියන්නේ fill in the blanks with the correct pronouns කියලායි කියන්නේ. හරි දැන් ලියන්න පටන් ගන්න. ලියන්න පටන් ගන්න. පටන් ගන්න මෙන්න මෙහෙම. I have a friend ලියන්න. I have a friend full stop. නැවතීම. I have a friend. මට ඉන්නවා යාළුවෙක්. නැවතීම. ඡේදයක් විදිහට ලියන්න, පැරග්‍රාෆ් එකක් විදිහට ලියන්න. හිස්සනක්. හිස්සනක්. හිස්සනෙන් පස්සේ. Name is Raja. Name is Raja. හිස්සනක්. Name is Raja. Name is Raja. Right. අපි ඔයගොල්ලෝ උත්තරේ කතා කරලාම යමුකෝ. මෙතන තියෙන්නේ රාජා. මෙතන තියෙන්නේ රාජා. පිරිමි කෙනෙක් නේ. ඒ කියන්නේ මැස්කියුලින් ජෙන්ඩර් නවුන් එකක් තියෙනවා. දැන් ඔබට ප්‍රශ්නයක් එනවා. මෙන්න ක්‍රියාපදය. දැන් මේකට මුලින් යෙදෙන්න ඕනේ heද කියලා. බෑනේ he යොදන්න බෑනේ මෙතන. හේතුව මෙතන name එකක් තියෙනවා noun කියලා. noun එකක් තියෙනවා name කියලා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ රාජා පිරිමි කෙනෙක් මම හැබැයි he නෙමෙයි. එහෙනම් කර්ම අවස්ථාවේ පදේ him නේ. him එන්නත් බෑ. ඇයි මෙතන කර්ම පදයක් නෙමෙයි. නේද? එහෙනම් මෙතෙන්ට එන්න ඕන අයිතිය ප්‍රකාශ කිරීම පදය මෙතෙන්ට එන්න ඕන his. His name is Raja. ඔහුගේ නම රාජා. දැන් දුවලා පුතාලා ආපහු සරයන් මුලට යන්න. ඕකේ තිබුණේ I have a friend. I have a friend. පැහැදිලි? එහෙනම් මේ his යෙදුවේ කා වෙනුවටද? මේ friend වෙනුවට. අන්න අර කියපු යාළුවාගේ නම තමයි රාජා කියන්නේ. තේරුණාද? එහෙනම් මේක වෙන විදිහට කිව්වොත් his කියන වචන වෙනුවට ඕන friend's name is Raja. Friend's name is Raja. friend කියන වචන වෙනුවට අයිතිය ප්‍රකාශ කිරීම තමයි මේ his එක. His name is Raja. නැවතී. his son has two sisters. Two sisters and one brother. One brother. නැවතී. right. දැන් මට කියන්න මෙතෙන්ට එන්න ඕනේ කුමන උත්තරයක්ද? මේ මෙතෙන්ට එන්න ඕනේ කුමන සර්වනාම පදේ? has two brothers. has two sisters and one brother. මොකක්ද වෙන්නේ? දැන් මෙතන තියෙන්නේ verb එක has කියලා. එහෙනම් මෙන්න මේ රාජා වෙනුවට යොදන්න ඕන පදයක් වෙන්න ඕනේ. එහෙනම් ඒ පදේ කර්තෘ අවස්ථාවේ පදයක් වෙන්න ඕනේ. එහෙනම් උත්තරය he. ඔන්න noun එක රාජා ඊට පස්සෙ යෙදුවා he කියලා කර්තෘ අවස්ථාවේ පදයක් නිසා he has two sisters and one brother. He has two sisters and one brother. ඔහුට ඉන්නවා සහෝදරියෝ දෙදෙනෙක් සහ එක් සහෝදරයෙක්. අන්න he ආ. පැහැදිලි? කර්තෘ අවස්ථාවේ පදයක් ලෙස. හිස්සනක් elder sister is in grade 10. In grade 10. ඔන්න ආපෞසරක ඉස්සනක් දීලා තියෙනවා. උත්තරය අහනවා අපෙන් elder sister is in grade 10. කාගේ elder sister? රාජාගේ වැඩිමහල් සහෝදරිය. එහෙනම් රාජාගේ කියන්නේ රාජාස් කියන වෙනුවට යොදනවා මොකද පදේ? his elder sister. ඔබට පැහැදිලිද අර? අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ ආවේ නාම පදයකට පෙර. හැම විටම එහෙමයි එන්නේ. හරි මෙතන ආවා එහෙම his name. මෙන්න noun එක යාට මුලින්. මෙන්න elder sister මුලින් ආවා his කියලා. His elder sister is in grade 10. His son එකන blank එකක් යොදන්න has long hair. Long hair. නැවතී. right. දැන් ඔන්න නැවතීමක් තියෙනවා grade 10 නැවතීම has long hair.
දිග කොණ්ඩයක් තියෙනවා. කාටද ওই දිග කොණ්ඩයක් තියෙන්නේ? රාජට? නැහැ. ඔහුගේ වැඩිමහල් සහෝදරියට. එහෙනම් ඔහුගේ වැඩිමහල් සහෝදරිය කියන්නේ ගැහණු ළමෙක්. එහෙනම් මේ තැන තියෙනවා verb එකක්. එයාට මුලින් යෙදෙන්න ඕනේ කර්තෘ අවස්ථාවේ පදයක්. උත්තරය she. She has long hair. She has long hair. දොළ පුතල්ට මං කියව නේද හැම වෙලාවෙම noun එකක් වෙනුවට තමයි pronoun එකක් යෙදෙන්නේ කියලා. එහෙනම් ඔය හැම විටම ඒක තමයි වෙන්නේ. අන්න රාජාව රාජ වෙනුවට he යෙදුවා. elder sister ආව අන්න elder sister වෙනුවට she යෙදුවා. පැහැදිලිද? හැම වෙලාවෙම noun එක පසුපස යනවා pronoun එක. හරි එකතු කරන්න. හිස්සනක් ඊගා වාක්‍ය පටන් ගන්නෙම හිස්සනකින්. හිස්සනකින් school is in front of Raja's school. School is in front of Raja's school. Raja's school. Right? කාගේ ඉස්කෝලේද? ඉස්සලා සඳහන් කරේ වැඩිමහල් සහෝදරියන. එහෙනම් මෙන්න ස්කූල් කියලා noun එකක් තියෙනවා අයිතිය ප්‍රකාශ කරන්න. Her school is in front of Raja's school. දුලපතලා වරද්ද ගන්න එපා. දැන් මේකේ වාක්‍යයේ කර්තෘ ලෙස යෙදුනා කියලා මෙතන C එහෙම දාන්න බෑ. මෙතන C එන්න බෑ. C එන්න බැරි හේතුව ස්කූල් එකට අයිතිය කියන්න ඕන noun එකක් තියෙන. noun එකට අයිතියයි කියන්නේ. පැහැදිලි? ඔන්න අපි යනවා ඊගා වාක්‍යය. Raja goes to school with ඉස්සනක් තියෙනවා brother කියන්නේ noun එකක් නේ. noun එකට පෙර එන්න ඕන අයිතිය ප්‍රකාශ කිරීම නේ. එහෙනම් noun එකට පෙර අයිතිය ප්‍රකාශ කරන්න කලින් රාජා දිහා බලන්න. පිරිමි ළමෙක් එහෙනම් මෙතෙන් දෙන්න ඕන his. Raja goes to school with his brother. රාජා ඉස්කෝලේ යනවා කාත් එක්කද? ඔහුගේ සහෝදරයා සමග. නැවතීම හිස්සනක් walk to school together in the morning. ඔන්න දැන් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. දැන් වාක්‍යයේ තියෙන්නේ කර්තෘ අවස්ථාවේ හිස්සනක් සමග. දැන් කවුද ඇවිදගෙන යන්නේ ඉස්කෝලේට එකට උදේට? උදේට කවුද ඇවිදගෙන යන්නේ ඉස්කෝලේට එකට උදේට? නේද? දැන් මෙතෙන් දෙන්න ඕන බහුවචන පදයක් කියලා පැහැදිලි. මොකද ක්‍රියාපදයේ තියෙන බහුවචනයෙන් ඒ නිසා බහුවචන කර්තෘ කෙනෙක් එන්න ඕනේ. ක්‍රියාපදයට පෙරේ දෙන්න ඕන කර්තෘ කෙනෙක් නේ. එහෙනම් කවුරුද ඇවිදගෙන යනවා ඇද්ද? රාජයි ඔහුගේ සහෝදරයා. ඇයි? Raja goes to school with his brother. රාජා යන්නේ ඔහුගේ සහෝදරයා සමග. එහෙනම් අන්නේ රාජා සහ ඔහුගේ සහෝදරයා කියන දෙන්නම වෙනුවට මේක පදයක් යදනවා. They walk to school together in the morning. they කියලා කිව්ව කවුද? Raja and his brother. Right? නැවතීම father ඉස්සනේ පස්සේ father sometimes takes ඉස්සනක් to school in his car. Right? ඔන්න දැන් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. කාගේ පියාද? රාජගේ විතරක්ද? ඔහුගේ සහෝදරයාගේ විතරක්ද? නෑ. එහෙනම් ඔවුන්ගේ පියා කියන්න නම් මෙන්න මේ noun එකට පෙර අයිතිය ප්‍රකාශ කරන්න ඕනේ. ඔවුන්ගේ කියන්න their father. their teacher IR their. අයිතියක් ප්‍රකාශ කරන්න noun එකක් තිබුණා. එහෙනම් අයිතිය ප්‍රකාශ කරන්න. their father sometimes සමහර විට takes. ඔන්න පුතේ දැන් ප්‍රශ්නයකට මුහුණ දෙනවා.
takes කියන්නේ රැගෙන යනවා එකයි යනවා. දැන් ක්‍රියාපදයකින් පස්සේ එන්න ඕනේ සර්වනාම පදය. ඔබ දන්නවා මොකක්ද? කර්ම අවස්ථාවේ සර්වනාම පදය. දැන් තීරණයක් ගන්න ඕන කාවද අරයි යන්නේ? රාජා විතරද? නෑනේ. රාජාගේ සහෝදරයා දෙන්නම එකට යනවා කිව්වේ. මොකද එක ළඟ ඉස්කෝලේ තියෙන්නේ. නේද? ඔහුගේ සහෝදරයාත් එක්ක යන්නේ එකම ඉස්කෝලේට. එහෙනම් දැන් takes they වෙන්න බෑනේ. කර්ම අවස්ථාව takes them. takes them to school in his car. ඔහුගේ කාර් එකේ එකයි යනවා කැටුවේ යනවා. right? දැන් එනවා අවසාන වාක්‍යයට අපි Raja and Isanak are very good friends. Very good friends. කවුරුද? රාජා සහ මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. රාජා සහ are very good friends. රාජයි මමයි දෙන්නනේ. එහෙනම් රාජයි මමයි කියපුවහම මී වෙන්න පුළුවන්ද? බෑ. ඒකට හේතුව රාජා සහ කියන කර්තෘ පදයක් ලෙස දෙන්න ඕනේ නිසා උත්තරේ රාජා and I. දැන් දුවලට හිතෙන්න පුළුවන් I එක්ක පුතාලට හිතෙන්න පුළුවන් I එක්ක am නෙන්නේ කියලා බෑ. රාජා ඉන්නෝනේ. දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා තමයි R. රාජා and I are very good friends. රාජයි මමයි දෙදෙනාම හොඳ මිතුරා. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට අපි අද සාකච්ඡා කළේ දුවලපුතාලා මේ personal pronouns නැත්නම් පුද්ගල සර්වනාම පදවල අවස්ථා හතරක් ගැන. ඒ තමයි subjective pronouns, objective pronouns, possessive adjectives සහ possessive pronouns කියන අවස්ථාවන් හතර ගැනයි කතා කරේ. තවත් අවස්ථාවන් දෙකක් තියෙනවා ඉතුරු වෙලා. ඒ කොටස් දෙක හමු වෙන්නේ අපිට ඔය කියන මෙන්න මේ 8 ශ්‍රේණියේ පොතේ page number 3 සහ 4 කියන අවස්ථාවන් වල තමයි හමු වෙන්නේ. ලබන සතියේ ඒ කියන්නේ ඊළඟ දේශනයත් එක්ක සම්බන්ධ වෙන විට දොළ පොතල මතක ඇතුවම මෙන්න මේ පෙළ පොතයි ඒ වගේම ඔබේ වැඩ පොතයි කියන දෙකම ළඟ තියාගෙන ඊළඟ නිබන්ධනයේදී ඊළඟ දේශනයේදී අපි ඔය අභ්‍යාස දෙකක් තුනත් එක්ක වැඩ පොත සහ පෙළ පොතත් එක්ක අපි විෂය නිර්දේශය කියලා හඳුනගන්නේ මොකක්ද? ටෙස්ට් බුක් එකයි ඒ කියන්නේ පෙළ පොතයි workbook එක ඒ කියන්නේ වැඩ පොතයි කියන දෙක. ඒක තමයි විෂය නිර්දේශය. ඕක ඇතුලේ තමයි විෂය නිර්දේශය ක්‍රියාත්මක වෙන්නේ. නිසා ওই දෙක අපි හරියටම අකුරටම පිළිපදින්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට විෂය හරියටම ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඊගාව දේශනයේදී අපි මේ සම්බන්ධයෙන් දෙවෙනි කොටස් දෙක ඉතුරු වෙලා තියෙන කොටස් දෙක ගැන සාකච්ඡා කරනවා. අන්නේ කොටස් දෙක ගැන සාකච්ඡා කිරීමට පෙර ඔබ හොඳට අද කියලා දුන්න කොටස් ටික හොඳින් පාඩම් කරගන්න ඕනේ. අර මං කියලා දුන්න විදිහට ෆුල් ස්කැප් කොලයක හරි හාෆ් ෂීට් කොලයක හරි ලියලා ඔය කොටස් ටික පෙනෙන තැනක පිටියක හරි කොහේ හරි තැනක දොරේ හරි අලවලා පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරගෙන ඔය පාඩම තමන්ගේ කරගන්න ඕනේ. ඉංග්‍රීසි කියන්නේ අමාරු විෂයක් නෙමෙයි. ඉංග්‍රීසි හරි පහසු විෂයක්. හැබැයි මේක ක්‍රමානුකූලව අපි නිවැරදි ලෙස ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා ඔබට මම ආරාධනා කරනවා මම ගුරුවරයෙක් විදිහට අවුරුදු 26කට වඩා ඈත ඉතිහාසයක් සහිත පළපුරුදු ගුරුවරයෙක් විදිහට ඉංග්‍රීසි භාෂා දේශකයෙක් විදිහට මධ්‍යම පළාත පුරාම දන්න හඳුනන කෙනෙක් විදිහටත් ඒ වගේම ශ්‍රී ලංකා ගුරු සේවයේ දෙන පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයෙක් විදිහට පේරාදෙණිය ගුරු විද්‍යාලයෙන් පාස්වත් වෙච්ච ගුරුවරයෙක් විදිහට මම ඔබට කැමති මේ විභාග ප්‍රශ්න පත්‍රයේ සමග යන අපි ඉලක්කයේ අවසාන සාමාන්‍ය පෙළ විභාගය ඒ සඳහා යොමු වෙන්න විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවෙක් විදිහට සහකාර පරීක්ෂක විදිහටත් ඒ වගේම ප්‍රධාන පරීක්ෂකවරයෙක් විදිහටත් මම ලබාගත් දැනුම බලපුරුද්ද ඔබට එකතු කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා ඔබත් එක්ක එකතු වෙන්න. ඒ නිසා ඔබ මාත් එක්ක එකතු වෙලා මේ ඔබේ සාමාන්‍ය පෙළ කඩවීම ජය ගන්න අවුරුදු 3ක කාලයක් අපිට තියෙනවා. ක්‍රමක්‍රමයෙන් අපේ ඉලක්කය කරා ළඟා වෙන්න ඔබත් සූදානම් මාත් එක්ක එකතු වෙන්න මම ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා මේ අවස්ථාව භාවිතා කරන්න කියලා. එහෙනම් ඔබට සුබ දවසක්. I am going to say goodbye. Have a nice time and goodbye.